ආයිබෝවන් ඔබ එක්වන්නේ රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අංජනා ලියනාරච්චි මම අසංක නිලංගරත්න ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨ අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනාහිමියෝ දැයින් සමුගනිති. උන්වහන්සේ ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ආදර්ශයක් බව ජනාධිපතිතුමා පවසයි. අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමින් වහන්සේ ශ්‍රී ලංකා රාමාංජ මහනිකායේ අභිනව මහානායක දුරයට බස්නාහිර ප්‍රදේශ කිහිපයක හුදකලා තත්වය හෙට අලුයම 5ට ඉවත් කෙරේ. කළුතර ග්‍රාම නිලධාරී වසම් 7ක් හුදකලා තත්වයට. බස්නාහිර පළාත සහ අනෙකුත් හුදකලා ප්‍රදේශවල හැර සෙසු පාසැල් හෙට ආරම්භේ. පාසැල් විවෘත කිරීම 6 සිට 13 ශ්‍රේණි දක්වා පමණයි. මැතිවරණ කොට්ටාස 160ක මාර්ග 160ක් සංවර්ධනයේ ආරම්භේ. ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට යලි ඇඳිරි නීතිය. මුල්ම අවධානයේ දේශීය පුවත් වෙත. අපවත් වී වදාළ රාමාංජ මහනිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන්ගේ දේහය පිළිබඳ ආදාන පූජෝත්සවය මහනුවර කුණ්ඩසාලේ බණ්ඩාරනායක ක්‍රීඩාංගණයේදී අද සවස පැවැත්වුණා. ඒ පූර්ණ රාජ්‍ය ගෞරව සහිතවයි. මහනා හිමියන්ගේ ශ්‍රී දේහය තැන්පත් කර තිබූ හුරේකඩුව ශ්‍රී විද්‍යාසාගර පිරිවෙන් මහා විහාරයට අද උදේ පැමිණි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දැක්වුවා. සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා කැපවී ක්‍රියා කළ අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනා හිමියන්ගේ අපවත් වීම වෙනුවෙන් සිය ශෝකය පළ කළ අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකා රාමාංජ මහනිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන්ට සුබ පැතුම් දෙක්කලා. අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපාන පේමසිරි හිමියන්ගේ ශ්‍රී දේහය විද්‍යාසාගර පිරිවෙනේ සිට ආදාන පූජෝත්සවය පැවති බණ්ඩාරනායක විද්‍යාලය ක්‍රීඩාංගණය වෙත පස්වරු 1:30ට පමණ රිය පෙරහරකින් වැඩම කරවනු ලැබුවා. අනු අටවැනි වියෙහි පසු වූ අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනා හිමියන් පැවිදි දිවියට එළඹුණේ 1933 වසරේදී. 1943 වසරේදී උපසම්පදාව ලැබූ උන්වහන්සේ 1967 වසරේදී හුරිකඩුව විද්‍යාසාගර පිරිවෙන ආරම්භ කර එහි පළමු පරිවිනාධිපති ධුරයද හෙබවුවා. 2008 වසරේදී නාපාන පේමසිරි නාහිමියන්ට මියන්මාර රජය විසින් අග්ගමහා පණ්ඩිත ගෞරව උපාධිය පිරිනමනු ලැබුවා. උන්වහන්සේ ශ්‍රී ලංකා රාමාංජ මහනිකායේ මහානායක ධුරයට පත් කරුණේ අතිපූජ්‍ය වේවැල්දෙනියේ මේ දහලංකාර මහනා හිමියන්ගේ අපවත් වීමෙන් අනතුරුවයි. අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනා හිමියන්ගේ ආදාන පූජෝත්සවය සඳහා ත්‍රිනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයින් රැසක් පැමිණ සිටියා. ආගමික වතාවත් ඉටු කරන ලද්දේ ශ්‍රී ලංකා රාමාංජ මහනිකායේ අභිනව මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන්. බික්කු සංගස්ස දේම ශ්‍රී ලංකා රාමාංජ මහනිකායේ අනුනායක පූජ්‍ය මාතලේ ධම්මකුසල මල්වතු පාර්ශවී අනුනායක පූජ්‍ය දිබුල කුඹුරේ විමල ධම්ම අස්ගිරි පාර්ශවී අනුනායක පූජ්‍ය බිඩරුවේ උපාලි සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අමරපුර චූලගන්ධි පාර්ශවී මහානායක පූජ්‍ය ගන්තුනේ අස්සජී යන හිමිවරු අනුශාසනා පැවැත්වුවා. ආදාන පූජෝත්සවය ඇමතු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටි අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපාන පේමසිරි මහනා හිමියන් ගිහි පැවිදි දෙපාර්ශ්වයටම ආදර්ශයක් බවයි. අප මහානායක ස්වාමීන් වහන්සේගේ අපවත් වීම සමාජයට වගේම මටත් පෞද්ගලික මහා පාඩුවක් ලෙස මම සලකනවා. බුදුදහම වැනි වටිනා දර්ශනයක් සමාජගත කරමි. ඊටම අනුගත වූ සංස්කෘතියක් ගොඩනගා ශ්‍රී ලාංකීය ජනතාව ඒ වෙනුවෙන් පෙළගස්වමින් එදා මෙදා තුර අපවත් වී වදාළ අතිපූජනීය නාපාන පේමසිරි මාහිම්පාණයන් වැනි ශ්‍රී ලාංකීය මහා සංඝරත්නය ඉටු කළ සේවාව කියා නිම කළ නොහැකි තරම් වටිනා කාර්යයක් බව මම තරයේ විශ්වාස කරනවා. අවශ්‍ය කාරණේදී පමණක් උන්වහන්සේ කතා කළා. එහෙත් වසර
88ක තරම් ශාසනික දිවිය තුල අසීමිත වැඩ කොටසක් ශාසනයට සමාජයට උන්වහන්සේ ඉටු කළා. අපේ මහානායක හාමුදුරුවෝ ලාංකීය භික්ෂු පරපුරේ උදාර ගුණයන් බෞද්ධ ලෝකයටම ජීවමානව ප්‍රකට කළ මහා යතිවරණයන් වහන්සේ නම. අපේ මහානායක හාමුදුරුවන් සමාජ ගැටලු දෙස තීක්ෂණව බැලුවා. ඒ ආදර්ශවත් චරිතය මුළු මහත් සමාජයේම බොහොමකට ලක් වුණා. උන්වහන්සේගේ චරිතය සමස්ත භික්ෂූන් වහන්සේලාට පමණක් නොව ගිහි ජනතාවටත් ආදර්ශයක්. මහානායක හාමුදුරුවෝ මේ රටේ භික්ෂූන් වහන්සේලාගේ අධ්‍යාපනය කෙරෙහි විශාල උනන්දුවකින් කටයුතු කළා. නායක හාමුදුරන්ගේ සියලු කැපකිරීම් වල අපි දැක්කේ මේ රට සමාජය සදාචාරවත් කරන්නට කළ කැපකිරීම. යහපත් පුරවැසියෙක් ගොඩනගා ශාස්ත්‍රීය රටක සමෘද්ධිමත් ජීවිත ගත කරන මිනිසුන් දකින්නට මහානායක හාමුදුරුවෝ කැප වුණා. උන්වහන්සේගේ අපේක්ෂාවන් මල්පල ගැන්වීම අප සැමගේ වගකීමක් ලෙසයි මා සලකන්නේ. මේ රට ගුණදහමින් පිරි රටක් බවට පත් කළ විට මහානායක හාමුදුරන්ට අපි පූර්ණ ගෞරවය ලබා දෙන්නා වෙනවා. මේ මහත් සංවේගජනක අවස්ථාවේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායට මාගේ සාතිශය සංවේගය පළ කරන අතරම අපවත් වී වදාළ අතිපූජනීය නාපාන පේමසිරි මහා නාහිමිපාණන් වහන්සේට අජරාමර නිවන් සුවපත් වේවායි මා ප්‍රාර්ථනා කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එවා තිබූ ශෝක ප්‍රකාශය ඉදිරිපත් කරනු ලැබුවේ අමාත්‍ය කෙහෙලිය රබුකෙල්ල මහතා විසින්. ශාසනික ප්‍රතිපත්ති අකුරට ඉටු කළ උන්වහන්සේගේ අවවාද අනුශාසනා ලබා ගැනීම සඳහා යන සෑම අවස්ථාවකදීම උන්වහන්සේ මාහට ලබා දුන් අවවාද අනුශාසනා මාහට කිසිවිටකත් අමතක නොවේ. ශාසනයේ දියුණුව උදෙසා අප කැප වී කටයුතු කළ මෙවන් යතිවරයන් වහන්සේලා සසුනට අහිමි වීම සසුනේ ඉදිරි ගමනට මහත් පාඩුවක් ලෙස මම දකිමි. ගෞරවනීය නායක ප්‍රේමසිරි අභිදාන මහානායක හිමිපාණන් වහන්සේට උතුම් වූ නිවන් සුව අත්වේවායි ප්‍රාර්ථනා කරන අතර සංවේගයටපත් උන්වහන්සේගේ සහෝදර හා ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලාටත් දේශීය හා ජාත්‍යන්තර බෞද්ධ ප්‍රජාටත් ස්වකීය අනුනායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයටත් රජයේත් මගේත් බලවත් සංවේදය මෙයින් පුද කර සිටිමි. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍ර සමාජවාදී ජනරජයේ කරු අග්‍රාමාත්‍ය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද අදහස් පළ කළා. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ එම නිකායේ අභිනව මහානායක ධූරයට පත් කර තිබෙනවා. අද පෙරවරුවේ පැවති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ විශේෂ කාරක සංඝ සභාවේදී ඒකමතිකව මෙම තීරණයට එළඹ තිබෙනවා. රාමඤ්ඤ මහානිකායේ විශේෂ කාරක සංඝ සභාව රැස්වුණේ මහනුවර පල්ලකැලේ මධ්‍යම පළාත් ශ්‍රවණාගාරයේදී. රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන්ගේ අපවත් වීමෙන් පසු මහානායක ධුරය සඳහා අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමියන් තෝරාපත් කර ගැනුණා. උන්වහන්සේ එම නිකායේ 14 වැනි මහානා හිමියන් මකුලෑවේ විමල මහානා හිමියන් මීරිකම මිනිඔළුව විද්‍යාවාස මහා පිරිවෙන් විහාරාධිපති ධුරය හොබවනවා. 1948 වසරේ අගෝස්තු මාස 25 වැනි දින ගල්කම මකුලෑව ග්‍රාමයේ උපත ලැබූ විමල නාහිමියන් මිනිඔළුව විද්‍යාවාස පිරිවෙන් විහාරස්ථානයේදී 1960 මාර්තු 24 වැනි දින පැවිදි දිවියට ඇතුළත් වුණා. උන්වහන්සේ කෙළනිය සරසවියට ඇතුළත්ව 1982 දී ගෞරව ශාස්ත්‍රවේදී උපාධියද 1990 දී එම සරසවියේ පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියද ලබාගෙන තිබෙනවා. විදේශ රටවල් රැසක ධර්මදූත සේවාවේ නිරත වූ උන්වහන්සේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක ධුරයට පත් වූයේ මේ වසරේ සැප්තැම්බර් 25 වැනි දිනයි.
අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමින් වහන්සේ සිදු කළ ලෝක ශාසනික සේවය අගය කරමින් උන්වහන්සේ වෙත ධර්ම කීර්ති ශ්‍රී සරණංකර සද්ධර්ම කීර්ති ශ්‍රී ශාස්ත්‍ර විශාරද සාහිත්‍ය කීර්ති ශ්‍රී පර්යන්ත දුරසිරි සරණංකරෝපසේන විනයාලංකාර ශාසන සෝභන යන ගෞරව සම්මාන උපාධි රැසක්ද ප්‍රදානය කර තිබෙනවා. මියන්මාර් රජයේ පසුගිය වසරේ මාර්තු 20 වෙනි දින උන්වහන්සේට අග්ග මහා පඬිතු උපාධියද ප්‍රදානය කළා. අභිනව මහානායක දුරෙන් පිදුම් ලැබූ අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමින් වහන්සේ අනුශාසනාවක්ද කළා. අපේ ජාතිය අපේ ආගම කියන හැඟීමෙන් අපි හැමදෙනාම එකට කටයුතු කරන්නේ. ඒ නිසා ත්‍රිනිකාය අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේලා සමග එකට එකතුව අදහස් වුවමාරු කරගෙන රටේ ජාතික ප්‍රශ්න ආගමික ප්‍රශ්න ඇති වුනහම ඒ වගේදී අපි කවුරුත් එකට එකතු වෙලා සාමූහිකව කටයුතු කිරීම තමයි මගේ පරමාර්ථය බලාපොරොත්තු. බස්නාහිර පළාත සහ අනිකුත් හුදකලා ප්‍රදේශවල හැර සෙසු පාසල් හෙට ආරම්භ කරනවා. පාසල් විවෘත කෙරෙන්නේ 6 සිට 13 ශ්‍රේණිය දක්වා පමණයි. දරුවන් පාසල් වෙත එවීම සම්බන්ධයෙන් අනියත බියක් ඇති කර නොගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ මාපියන්ගෙන් ඉල්ලා සිටිනවා. පාසල් විවෘත කරනු ලබන්නේ සැලසුම් සහගතව ගත් තීරණයකට අනුවයි. කොරෝනා මර්ධන කාර්යසාධක බලකායේ සහ සෞඛ්‍යාංශවල උපදෙස් අනුව දිවෙනු පුරා පාසල් 5000කට අධික සංඛ්‍යාවක් හෙට විවෘත කරනවා. විදුහල්පතිවරුන්ට නිදහස දීලා තියෙනවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න හැකි සෑම අවස්ථාවකදීම කටයුතු කරන්න දෙමව්පියොත් එක්ක එක්කහුව වෙලා ඒ විශ්වාසය ගොඩනගන්න. දරුවා සුරක්ෂිතයි කියන එක පාසල විදුහල්පතිතුමා සහ ගුරු මණ්ඩලය මේ පණිවුඩේ ලබා දෙන්න දෙමව්පියන්ගෙන් කියන්නේ පූර්ණ සහයෝගය මේකට ලබා දෙන්න ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන්න අධ්‍යාපන කටයුතු කරන්න අපි එක්කලා වැඩ කරමු කියන එක. පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒකාබද්ධව සෞඛ්‍ය විශේෂ නිර්දේශමාලාවක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා. එම නිර්දේශමාලාව මේ වන විටත් පාසල් වෙත ලබා දී අවසන්. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තීරණය කරලා තියෙනවා එක පන්තියක සිසුන් 15ක් පමණක් එක වරකට අධ්‍යාපනය සඳහා ගෙන්වා ගන්න. ඉතින් ඒ වගේ තීරණ හින්දා දරුවන් අපිට කාණ්ඩ කරලා තමයි පාසලට ගෙන්න ගන්න වෙන්නේ. පාසලේ පන්තියට එනකන් දරුවා මුඛාවරණය පැළඳීම ඉතාමත්ම වැදගත්. නමුත් පන්තියේ අධ්‍යාපන කටයුතු වල යෙදෙනකොට තීරණය කරලා තියෙනවා අවශ්‍ය නම් මුඛාවරණය පැළඳ නොහිටියත් කමක් නැහැ. මොකද නමුත් වැඩිහිටි දරුවන්ට ඉතින් මේක පැළඳගෙනම ඉන්න පුළුවන් නම් තමන් ආරක්ෂා වෙනවා. ඒ කිසිම උණක් හෝස්වසනාබාධ ලක්ෂණයක් තියෙනවා නම් එවැනි දරුවන් පාසලට යවන්න එපා. පාසලට ගියාට පස්සේ මොන හරි රෝග ලක්ෂණයක් මතු වුණොත් හැම පාසලකම සකස් කරලා තියෙනවා වෙනම කාමරයක්. ඒ කාමරයේ දරුවව වෙන් කරලා තියලා දෙමව්පියන්ට දැනුම් දීලා දරුවව රෝහලකට හරි එහෙම නැත්නම් නිවසට යවන්න කියලා තමයි දැනුම් දීලා තියෙන්නේ. කෙසේ වුවද කුරුණෑගල නගර සභා සීමාවේ සියලු පාසල් ආරම්භ කෙරෙන්නේ තවත් සතියකට පසුවයි. මුළුමනින් ගත්තාම කුරුණෑගල ප්‍රදේශයේ පාසල් 48ක් තිබෙනවා අවදානම් ප්‍රදේශයක් ඇතුළත. ඒ පාසල් 23 වෙනිදා විවෘත කිරීම අධිකරණය තීරණය කරා. ඒ වගේම කුලියපිටියේ පාසල් 9ක් තිබෙනවා. නාරම්මල ඒ කලාපේ පාසල් තියෙනවා 5ක්. ඒ අනුව තමයි අපි තීරණය කරේ මේ පාසල් සතියකින් විවෘත කිරීම කාල දමන්න ඕනේ කියලා. පාසල් ළමයින් ප්‍රවාහනයට අදාළව හඳුන්වා දී ඇති මාර්ගෝපදේශවලට අනුගතව ක්‍රියා කරන ලෙස පොලිසිය රියදුරන්ට දැනුම් දෙනවා. නිරන්තරයෙන් අපි රථ වාහන රාජකාරී කරන නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා. දරුවන් ප්‍රවාහනය කිරීමේදී කුමන ආකාරයකටද ප්‍රවාහනය කරන්නේ, සෞඛ්‍ය රීති වලට අනුගතවද ප්‍රවාහනය කරන්නේ මේ ගැන සොයා බලන්න. මෙහිදී විශේෂයෙන්ම අපේ කිසිම අදහසක් නැහැ මෙම වෑන් රථ නවතා බාධා කර දරුවන්ගේ පාසල් ගමන ප්‍රමාද කරන්න. කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල හුදකලා කර ඇති පොලිස් වසම් වලින් 6ක් හෙට අලුයම 5 සිට හුදකලා තත්වයෙන් ඉවත් කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය දැනුම් දෙනවා. මේ අතර කළුතර බණ්ඩාරගම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 7ක් හුදකලා තත්වයට පත් කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල, වැල්ලම්පිටිය, කොළඹ කොටුව සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් වසම් හෙට අලුයම 5ට හුදකලා තත්වයෙන් ඉවත් කිරීමට නියමිතයි. කෙසේවද බොරැල්ල පොලිස් වසමේ වනාතමුල්ල සහ කොම්පඤ්ඤ වීදියේ වැකන්ද යන ග්‍රාම නිලධාරී වසම් තව දුරටත් හුදකලා තත්වයෙන් පවත්වාගෙන යාමටයි පියවරගෙන ඇත්තේ. කොළඹ හෙට හුදකලා තත්වය ඉවත් කරන ප්‍රදේශ හැර පොලිස් වසම් 13ක් තවදුරටත් පවතින්නේ හුදකලා තත්වයේ.
මට්ටකුලිය, මෝදර, බ්ලූ මැන්ඩල්, කොටහේන, ග්‍රෑන්ඩ් පාස්, වෙඩලබඩ, ආදුරුප්පු වීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, කිසෙල්වත්ත, මරදාන, පිටකොටුව සහ වේල්ල වීදිය යන පොලිස් වසම් ඊට ඇතුළත්. ගම්පහ දිස්ත්‍රික්කයේ ජයල සහ කඩවත යන පොලිස් වසම් පමණක් හෙට අලුයම 5 සිට හුදකලා තත්වයෙන් ඉවත් කරන අතර මීගමුව, රාගම, වත්තල, පෑලිගොඩ සහ කැලණි යන පොලිස් වසම් තවදුරටත් හුදකලා තත්වයෙන් පවත්වාගෙන යාමට පියවරගෙන තිබෙනවා. COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පවසන්නේ කළුතර බණ්ඩාරගම පොලිස් වසමේ ග්‍රාම නිලධාරී වසම් 7ක් අද උදේ සිට හුදකලා කර ඇති බවයි. බෝගහවත්ත ග්‍රාම නිලධාරී වසම, බමුණුමුල්ල මුස්ලිම් ග්‍රාම නිලධාරී වසම සහ කිරිමන්තුඩාව, කෝරාවල, අටුලගම බටහිර, බමුණුමුල්ල සහ ගලගහ මණ්ඩිය යන ග්‍රාම නිලධාරී වසම් ඊට ඇත්. විශේෂයෙන්ම අපි මේ අවස්ථාවේ දැනුම් දෙන්න අවශ්‍යයි. යම් ප්‍රදේශයක හුදකලා කරන ලද ප්‍රදේශයක ජනතාව නිරෝධායන රීති වලට අනුගතව කටයුතු කළොත් ඉතා ඉක්මනින් අපිට ඒ හුදකලා කරන ලද ප්‍රදේශ මුදා හරින්න පුළුවන්. හැබැයි එසේ අනුගතව කටයුතු කළේ නැත්නම් ඒ හුදකලා කරන ලද ප්‍රදේශ තවදුරටත් හුදකලා බවින් තබා ගැනීමට සිද්ධ වෙනවා. ඒ වගේම ලංකාවේ අනෙක් ප්‍රදේශවල ජනතාව විරුද්ධ ඉල්ලා සිටිනවා අනුපොකුරු, ඒ වගේම යම් යම් ආසාදිත කණ්ඩායම් බිහි වෙන්න පෙර නියමිත සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසට. මේ අතර සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද භාවිත කරමින් කාර්යාල දුම්රිය කමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවරගෙන තිබෙනවා. එම දුම්රිය හුදකලා කර ඇති පොලිස් බල ප්‍රදේශවල නොනවත්වා ධාවනය කරනු ඇති. COVID-19 රෝගයෙන් පූර්ණ සුවය ලබා ඇති සමස්ත පිරිස 14069 දක්වා ඉහළ ගොස් ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. සුවය ලබා රෝහල් වලින් අද පිටව ගිය පිරිස 479 දෙනෙක්. මේ අතර අංගොඩ ජාතික බෝන් රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියේදී පලා ගිය කාන්තාව ඇහැලියගොඩ හිඳුරංගල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී සොයා ගැනුණා. අංගොඩ ජාතික බෝන් රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටියේදී පලා ගිය කාන්තාව ඊයේ රාත්‍රී ඇහැලියගොඩ හිඟුරන්ගල ප්‍රදේශයේ නිවසක් අසල ලඳු කැලෑ ස්ථානයකදී සොයා ගැනීමට හැකි වුණා. ඇය එම නිවසේ පිටුපස ඉදි කර ඇති తాවකාලික මුළුතැන් ගෙයක සැඟවී සිටිනු නිවසේ තරුණයෙකු විසින් දැක තිබෙනවා. එම අවස්ථාවේ අදාළ කාන්තාව නිවස අසල ලඳු කැලෑවකට පැන ගොස් සැඟවී තිබෙනවා. පසුව එම තරුණයා සහ ප්‍රදේශවාසීන් ඇය වල්ලා ඇහැලියගොඩ පොලිසියට බාර දුන් බවයි වාර්තා වන්නේ. කාන්තාව ප්‍රතිකාර සඳහා පොලිස් ආරක්ෂාව සහිතව පොළොන්නරුව ගල්ලෑඩ COVID-19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත ඊයේ රාත්‍රියේ රැගෙන යනු ලැබුවා. ඇය තම දරුවා සමග පලා ගොස් තිබුණේ ඉකුත් 19 වෙනි දිනයි. ජනතාවගෙන් ලැබිච්ච සහාය නිසා තමයි ඇය අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ. කෙසේ වෙතත් මේ අත්අඩංගුවට ගැනීමෙන් පසුව ජනතාව හැසිරිච්ච ආකාරය පිළිබඳව අපිට සෑහීමකට පත් වෙන්නට බෑ. කොවිඩ් ආසාදිත රෝගියෙක් ඉදිරියේදී හැසිරිය යුතු ආකාරයට නෙමෙයි ජනතාව හැසිරුනේ. ඒ නිසා ඉදිරියේදී හෝ මෙවැනි අවස්ථාවකදී කොවිඩ් ආසාදිත තැනැත්තෙක් යම් ආකාරයක සැඟවිලා හිටියොත් සොයා ගැනීමකට ලක් වුණොත් මීට වඩා වගකීමෙන් කටයුතු කරනු ඇතයි අපි අපේක්ෂා කරනවා. COVID-19 රෝගී වැළඳී සුවය ලැබූ පිරිසේ ප්‍රතිශතය 70.5යි තුනක්. 29.05කට අදාළ පිරිසක් තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින අතර 5794 දෙනෙකු ඊට අයත්. මෙරටින් COVID-19 රෝගී වැළඳුණු තවත් 175 දෙනෙකු අද හඳුනා ගනු ලැබුවා. ඔවුන් සියලු දෙනා පෑලියගොඩ COVID පොකුරාශ්‍රිතව වාර්තා වූ රෝගීන්ගේ සමීපතමයින්. සුවය ලබා අද පිටව ගිය පිරිසට 479 දෙනෙකු ඇතුළත්. මෙරට ඊයේ PCR පරීක්ෂණ 10514ක් සිදු කෙරුණා. මෙතෙක් සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 7,34,680ක්. මේ අතර COVID-19 පුද්ගල මරණ 9ක් මෙරටින් ඊයේ වාර්තා වුණා. ඔවුන් සියලු දෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන්. කොළඹ 2 සහ කොළඹ 13 යන ප්‍රදේශවලින් මරණ දෙකක්ද, කොළඹ 10 ප්‍රදේශයෙන් තවත් මරණ දෙකක්ද වාර්තා වූ අතර COVID-19 තවත් මරණ දෙකක් සිදුව තිබුණේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ. එක් මරණයක් වැල්ලවත්ත ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සඳහන් කළා. ඒ මරණ 9ම සිදු වුණේ ඊයේ නෙවෙයි. ඊයේ ගත්තු මරණ 9න් මරණ 4ක් ඊයේ දවස තුලම සිදු වී වාර්තා කරපු මරණ. ඒ වගේම තවත් මරණ 4ක් නොවැම්බර් 20 වෙනිදා සිදු වුණු මරණ. ඒ වගේම එක් මරණයක් නොවැම්බර් 19 වෙනිදා සිදු වුණු මරණයක්. මේ ආකාරයට යම්කිසි විදියකින් මරණය සිදු වුණු දිනේම වාර්තා නොකරන නිසා මරණ සංඛ්‍යාව එකතු වෙලා එක දවස තුලදී වාර්තා වීමේදී විශාල ප්‍රමාණයක් වශයෙන් දකින්න ලැබෙනවා ඇති. එය පිළිබඳව නිරාකරණය කරගත යුතුයි. මේ අතර ආගරපතන ප්‍රදේශයේ පුද්ගලයෙකුට COVID-19 රෝගය වැළඳී ඇති බවට හඳුනාගෙන තිබෙනවා. ආශ්‍රිතයන් ස්වයං නිරෝධායනයට යොමු කිරීමට පියවර ගැනුණා.
තලවකැලේ ප්‍රදේශයෙන්ද COVID-19 රෝගියෙකු හඳුනා ගැනුණා. ඔහු හම්බන්තොට COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයේ වෙත යොමු කරනු ලැබ සිටිනවා. COVID-19 තවත් රෝගියෙක් හඳුනා ගැනුනේ නුවරඑළිය පූණලුවේ ප්‍රදේශයෙන්. ඔහු ඇසුරු කළ නිවාස 50ක සමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. අටලුගම් ප්‍රදේශයෙන් වාර්තා වූ COVID-19 රෝගීන් 17 දෙනා යොමු කෙරුණේ හම්බන්තොට COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථානයටයි. කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයෙන් සහ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයෙන් පසුගිය දිනවල COVID-19 රෝගීන් 14 දෙනෙකු වාර්තා වුණා. ඇතැම් නිලධාරීන් තැපැල් බෙදීම් සහ ඖෂධ බෙදීම් රාජකාරී සඳහා අනිකුත් තැපැල් හා උපතැපැල් කාර්යාල වෙත ගොස් තිබෙනවා. එම නිසා සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු තැපැල් හා උපතැපැල් කාර්යාල යලි දැනුම් දෙනතුරු වසා තැබෙන බව තැපැල්පති රංජිත් ආර්යරත්න මහතා සඳහන් කළා. ඒ අනුව ඖෂධ බෙදීමේ රාජකාරිය ඇතුළු කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු තැපැල් සේවා తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඖෂධ බෙදා හැරීම සම්බන්ධයෙන් විකල්ප වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. COVID-19 වසංගතය හමුවේ අර්ලියගහ මන්දිරයේ తాවකාලිකව වසා දමා ඇති බවට පැතිර යන පුවත අසත්‍යයක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අර්ලියගහ මන්දිරයේ සේවය කරන කිසිදු නිලධාරියෙකුට COVID-19 රෝගය වැළඳී නොමැති බව එම නිවේදනයේ සඳහන්. රජය සහ සෞඛ්‍ය අංශවලින් නිකුත් කර ඇති උපදෙස් වලට අනුකූලව අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම අර්ලියගහ මන්දිරයේ දෛනික රාජකාරී කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යනු ලබනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය හා අර්ලියගහ මන්දිරයේ රාජකාරී සඳහා කැඳවා ඇත්තේ අනිකුත් රාජ්‍ය ආයතන සහ අමාත්‍යාංශවල මෙන් සේවයට අත්‍යවශ්‍ය නිලධාරීන් පිරිසක් පමණයි. බැසිල් රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් පවත්වාගෙන යන කාර්යසාධක බලකායේ කටයුතුද කිසිදු බාධාවකින් තොරව අර්ලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්වෙනවා. COVID-19 රෝගීන් හමු වී ඇත්තේ අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශයට අනුබද්ධිත බාහිර ඒකකයකින්. අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අර්ලියගහ මන්දිරය තුළ රාජකාරී නියුතු ආරක්ෂක අංශ නිලධාරීන් පෙර පරිදි රාජකාරීවල නියැලී සිටින බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන්. දිවයිනේ මැතිවරණ කොට්ටාශ 160ක මාර්ග 160ක් සංවර්ධන ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය කපුදුව අන්තර් පිවිසුම අසලදී අද පැවැත්වුණා. ඒ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසකගේ සහභාගීත්වයෙන් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ධුරයට පත්ව වසරක් පිරීම නිමිති කරගනිමින් මාර්ග සංවර්ධන ව්‍යාපෘති රට පුරා ක්‍රියාත්මක කරනවා. රට හදන සෞභාග්‍ය දැක්ම වැඩසටහන යටතේ මාර්ග කිලෝමීටර් ලක්ෂයක් පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සංවර්ධනයට නියමිතයි. දක්ෂිණ අධිවේගී මාර්ග දිගුව ව්‍යාපෘතිය යටතේ කපුදුව අන්තර් හෝමාරු මධ්‍යස්ථානය ඉදිකරනවා. නව කපුදුව අන්තර් හෝමාරු ඉදිකිරීමෙන් පසු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරනා ජනතාවට මාතර හක්මන මාර්ගයට පහසුවෙන් පිවිසීමේ හැකියාව පවතිනවා. ව්‍යාපෘතියට වැය කරන මුදල රුපියල් මිලියන 387.5ක්. මාස 6ක කාලයක් තුළ ඉදිකිරීම අවසන් කිරීමට නියමිතයි. කතානායක මහින්දයාපා අබේවර්ධන අමාත්‍ය ඩලස් අල්හප්පෙරුම යන මහත්වරු සහ නිමල් ලංසා කාංචන විජේසේකර යන රාජ්‍ය අමාත්‍යවරුද මාතර දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති නිපුණ රණවක මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියා. ලක්ෂ 95ක් ගෙවන්න තිබුණා අපි ආණ්ඩුව බාර ගන්නකොට. සමහරු දුකටපත් වෙලා, ස්ට්‍රෙස් හැදිලා, සීනි හැදිලා මිනිස්සු මැරුණ අවස්ථා තිබුණා. අමාත්‍යාංශයේ පිටට එද්දි කලන්තේ දාලා වැටිච්ච අවස්ථා තිබුණා. අමාත්‍යාංශයෙන් එළියට එද්දි පපුව අමාරු හැදිලා මැරිච්ච මිනිස්සු හිටියා මේ රටේ පෞද්ගලික අවුරුදු පහේ. එහෙම පාලනයක් තිබුණේ. බිලියන 49ක් විතර තිබුණා. මහා මාර්ග අමාත්‍යාංශයේ ණය වෙච්ච වගේ වණ්ඩා. ඕරාරවා මේ තව ගණනාවක්. බෙහෙත් වල තව ගණනාවක්. ඒ කියන්නේ මේ ගත්ත ණය වාරික නෙමෙයි. මිනිස්සු රවට්ටලා කොන්ත්‍රාත්කාරයෝ රවට්ටලා මොන පාරවල්ද හැදුවේ? ලේකන්තුමා අම්මාවත් හොඳ අම්මාවත් කොන්ත්‍රාත්කාරයන්ට පොළු දීපු ආණ්ඩුවක්. එහෙම ආණ්ඩුවක් තමයි තිබුණේ. මිනිස්සු ගැන තැකීමක් නැති, මිනිස්සුන්ගේ දුක් කින්දර ගැන තැකීමක් නැති, තමන්ගේ බඩ ගැනයි සාක්කුව ගැනයි, තමන්ගේ පරම්පරාව ගැනයි හිතලා මහා බැංකුවෙන් හොරා කාලා හැම ව්‍යාපෘතියකින්ම හොරා කාපු කාලකන්ණි ආණ්ඩුවක් තිබුණේ. පට්ට හොරු ටිකක් හිටියේ. මිනුන්ගොඩ ඕපාත නැහැල ප්‍රදේශීය අතුරු මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය ආරම්භ කෙරුණේ අමාත්‍ය ප්‍රසන්න රන්තුංග මහතාගේ ප්‍රධානත්වයෙන්. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මාර්ග 121ක් සංවර්ධනය කරනවා. ව්‍යාපෘතියට වැය කරන මුදල රුපියල් 1,32 ලක්ෂයක්. මේ අතර මාර්ග කිහිපයක සංවර්ධන ව්‍යාපෘතිද ආරම්භ කෙරුණා. මේරිගම ගණේගොඩ ග්‍රාමීය මාර්ගයේ කාපට් අතුරා සංවර්ධනය ආරම්භ කෙරුණේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මියගේ සහභාගීත්වයෙන්. රුපියල් 1,58 ලක්ෂයක් මීට වැය කරනවා. මේ මාර්ගයට සමගාමීව මීරිගම තවත් මාර්ග 10ක් සංවර්ධනයට අපේක්ෂිතයි.
කඩුවෙල කොට්ටාසේ නවගමුව සහ බටේවල ප්‍රදේශය ආකරමින් දිවෙන කැකිරිවෙල මාර්ගය සංවර්ධනයේද අද ආරම්භ කෙරුණා. ඒ අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්ගයේ කිලෝමීටර් 3.5ක් මේ යටතේ සංවර්ධනය කෙරෙනවා. උදුගොඩ නාකඩමුල්ල දැඩිගමුව මාර්ගයේ කිලෝමීටර් 1.1ක සංවර්ධන කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනන්ද සී දොළවත්ත මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කෙරුණා. අතුරුගිරිය සඳසිරපුර බෝධිරාජ මාවත සහ ප්‍රගතිපුර සුගති මාවත කිලෝමීටර් 1.64ක්ද සංවර්ධනයට නියමිතයි. මාර්ග තුනට වැය කරන මුදල රුපියල් 6 කෝටි 85 ලක්ෂයක්. හැටන් කොටගල ක්‍රිස්වස් ෆාම් KGK මාර්ගයේද කාපට් අතුරා සංවර්ධනය කෙරෙනවා. දුර ප්‍රමාණය කිලෝමීටර් 44ක්. රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමාන් මහතා ඇතුළු පිරිසක් ඉදිකිරීම ආරම්භ කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. මඩකලපුව ග්‍රාමීය මාර්ග 127ක් ප්‍රතිසංස්කරණයට පියවරගෙන තිබෙනවා. කලවංචිකුඩි පළුකාමම් ප්‍රදේශයේ ප්‍රධාන මාර්ග කාපට් අතුරා සංවර්ධනය ආරම්භ කෙරුණේ රාජ්‍ය අමාත්‍ය සදාසිවම් වියලේන්ද්‍රන් මහතාගේ ප්‍රධානත්වයෙන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ආශිර්වාද ලබා ගත්තා. එතුමා දළදා මාර්ගයට පැමිණියේ අද පෙරවරුවේ. ජනාධිපතිතුමා දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව දියවඩන නිලමේ නිලංග දෑල මහතා සමග සුහද කතාබහකද නිරත වුණා. ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයට ජනතාවට රටට සහ ලෝකවාසීන්ට සෙත්පතා මේ දිනවල රතන සූත්‍රය සජ්ජායනා කෙරෙනවා. සද්දින මහා පිරිත් සජ්ජායනාවක් සහ රතන සූත්‍රය දේශනාවක් කෝට්ටේ මාදිවෙල ඊයම් පෝරුව ගංකාදිලකද විහාරස්ථානයේදීද ඊයේ ආරම්භ කෙරුණා. පින්කම සංවිධානය කෙරුණේ විහාරාධිපති පූජ්‍ය අලුත්නවර චන්දිම හිමියන්ගේ අනුශාසකත්වයෙන්. පූජ්‍ය කීනගොඩ සුදස්ස හිමියන් අනුශාසනාවක් පැවැත්වුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඇතුළු විහාරස්ථානයේ දායක දායිකාවන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියා. දිවයිනට ගිනිකොන දිග බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉදිරි පැය 48 තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමේ වැඩි හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව කියා සිටිනවා. මෙම පද්ධතිය වයඹ දෙසට ගමන් කරමින් ලබන 24 දින වන විට දිවයිනේ ඊශාන දිග වෙල්ලබඩ ප්‍රදේශයට ළඟා වීමට නියමිතයි. එහි බලපෑමෙන් නැගෙනහිර උතුරු සහ උතුරු මැදැන පළාත්වල විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 150කට වැඩි ඉතා තද වැසි අපේක්ෂා කරනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම යන පළාත් හා පුත්තලම ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාව පවතිනවා. නැගෙනහිර උතුරු සහ උතුරු මැද යන පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 70ක් පමණ දක්වා තද සුළං නැති විය හැකි අතර සෙසු ප්‍රදේශවලට පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා වූ තද සුළං බලපෑ හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන්. උතුරු සහ නැගෙනහිර නොගැඹුරු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සුළගේ වේගය ක්ෂණිකව පැයට කිලෝමීටර් 70වත් 80වත් පමණ දක්වා ඉහළ යා හැකියි. පුත්තලම සිට කොළඹ හරහා මාතර දක්වා වන මුහුදු ප්‍රදේශවලද තද සුළං නැතිවීමේ හැකියාවක් පවතිනවා. මන්නාරම සිට කනකසන්තුරේ ත්‍රිකුණාමලය සහ මඩකලපුව හරහා පොතුවිල් දක්වා වන වෙල්ලාසන්න මුහුදු ප්‍රදේශයේ රළ මීටර 2-3ක් පමණ ඉහළ යා හැකියි. එම මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සමගින් රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. ආයුබෝවන්.